අපි අද මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රිතයක සීමාව සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක්. එතකොට මේ යටතේ අපි බලන්න යනවා මේ ශ්‍රිතයක සීමාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ශ්‍රිතයක සීමාව ගැන කතා කරන්න කලින් අපි දැනන් ඉන්න ඕනේ මේ x a ට සමාන වීම හා x a කරා ළඟා වීම අතර තියෙන වෙනස මොකක්ද කියලා. එතකොට මම මෙහෙම x අක්ෂය ලකුණු කරගත්තොත් මම මේක උඩ තියෙන අගයක් ගන්නවා a කියලා. මෙහෙම. දැන් එතකොට x සමානයි a කියන්නේ මොකද්ද? මේ x අගය හරියටම මේ a වෙන්නම ඕනේ. ඒ කියන්නේ මෙතන තමයි ඔක තියෙන්න ඕනේ. හරිනේ. a කියන්නේ මොකද්ද? x ඍණ a සමානයි බිඳුවයි කියලා a මේ පැත්තට අරන් මට ලියා ගන්න පුළුවන්. ඇයි මම මේක මෙහෙම ලිව්වේ කියලා මම පැහැදිලි කරන්නම් ඉදිරියට යනකොට. එතකොට එහෙනම් සමාන වීම කියන්නේ හරියටම a අගේම ගන්නවා කියන එක. ඊළඟ කාරණේ තමයි x a කරා ළඟා වෙනවා කියන එක. ඒක අපි සංකේතවත් කරනවා a කරා ළඟා වෙනවා කියන එක. දැන් a කරා ළඟා වෙනවා කියපුවාම අපි අදහසක් එනවා මොකද්ද? අපි a ට කිට්ටු කරනවා කියලා. a ට කිට්ටු කරන්න පුළුවන් කොහොමද? මේ පැත්තෙන් කිට්ටු කරන්නත් පුළුවන් කෙනෙක්. මේ පැත්තෙන් කිට්ටු කරන්නත් පුළුවන්. අන්න. ඒ කියන්නේ a ට අඩු අගයන්ගෙන් කිට්ටු කරන්නත් පුළුවන්, a ට වැඩි අගයන්ගෙන් කිට්ටු කරන්නත් පුළුවන්. හරි. දැන් ඒක ගැන කතා කරන්න කලින් මූලිකව අපි මේ a කරා x ළඟා වෙනවා කියන එකේ අදහස මොකක්ද කියලා බලමු. මෙතනදී මතක තියාගන්න x a ට කිට්ටු වෙනවා කියන එකේ තේරුම x a ට සමාන වෙන්නේ නැහැ මෙතන. එහෙනම් x a කරා ළඟා වීම කියන තැනදී අපි x සමානයි a කියන එක ගන්නෙ නෑ. එහෙනම් මෙයාට කියන්නේ ළඟා වෙනවා කියන එක අදහස. දැන් මම එහෙනම් x කියන එක මෙහෙම මාක් කරගත්තොත් පේනවද? මේ දෙන්න අතර දුරක් තියෙනවා කීයද? මෙතන අපි a කියන එක විශාලයි. මොකද අපි a ට අඩු අගයන්ගෙන් අපි ළඟා වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය දුර ගත්ත හැකි a ඍණ x කියලා. මේ හරි x මම මාක් කරා නම් මම මෙහි ඉඳලා ළඟා වුණා නම් මේ දුර එතකොට මට මාක් කරගන්න පුළුවන් කොහොමද? x ඍණ a කියලා. මෙතන ගත්තේ a ඍණ x කියලා. එහෙනම් කෙනෙක්ට මේ දෙකම පොදුවේ ලියන්න පුළුවන් x ඍණ a ගේ මාපාංකය කියලා. ඇයි මාපාංක ලකුණ දැම්මේ? දැන් අපි x කොයි පැත්තෙන් ගත්තත් ප්‍රශ්නයක් නෑ මාපාංක ලකුණ තියෙන හින්දා. ඒට අඩු අගයන්ගෙන් තිබ්බත් කමන්නේ, ඒට වැඩි අගයන්ගෙන් ගත්තත් කමන්නේ. ඒකයි මාපාංක ගත්තේ. මාපාංක ගත්තාම හැම වෙලේම ඉන්නේ මොකද්ද? මෙතන ධන අගයක්. ඇයි ධන අගයක් එන්න හේතුව අපි කවදාත් x සමානයි a කරන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ දුර බිඳුවට වැඩි අගයක්. අන්න මෙතනදී දැක්කද? මේ දුර බිඳුවයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ දෙකම එකම තැන තියෙන්නේ. එහෙම වුණේ සමාන වෙන අවස්ථාවේ. ළඟා වෙන අවස්ථාවේ මොකද වෙන්නේ? මේ දෙන්න අතර පරතරය මොකද වෙන්නේ? අනිවාර්යෙන් ධන අගයක්. දැන් තේරුම් ගන්න ඕනේ මේ x කියන එක අපි කොච්චර ලං කරත් මොකද වෙන්නේ? ඒ පරතරය තුල අපිට ඕන තරම් තාත්වික සංඛ්‍යා හොයාගත්ත හැකි. ඒ කියන්නේ අපරිමිත වශයෙන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මේ පරතරය ගමු කීයද? 0.1ක් වගේ. එහෙනම් මට කියන්න 0.1ක් තුල කොච්චර තාත්වික සංඛ්‍යා තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. තියෙන ගාන කියන්න බෑ. අපරිමිත වශයෙන් තියෙනවා. එහෙනම් අපි මේක කරත් මොකද? 0.0.0.1 ඒත් තියෙනවා. කෙනෙක් 10 ඍණ 10000 වගේ ගත්තොත් ඒ තරමට කුඩා කරා ඒත් තියෙනවා. තව ඊටත් වඩා කුඩා කරත් ඒ පරතරය ඇතුළෙත් මොකද වෙන්නේ? තාත්වික සංඛ්‍යා අපරිමිත වශයෙන් තියෙනවා. එහෙනම් මූලිකව අදහස් තේරුම් ගන්න ඕනේ. ළඟා වෙනවා කියන්නේ සමාන වීම නෑ. එහෙනම් මොකද වෙන්නේ? කිට්ටු කරනවා කියන එක. එතනදී මොකද වෙන්නේ? මේ දෙන්න අතර පරතරය හැම වෙලෙම ධන අගයක්. ඒ පොඩි ඉඩෙත් මොකද වෙන්නේ? තව තාත්වික සංඛ්‍යා අපරිමිත වශයෙන් තියෙනවා. හරි. එතකොට අපි මෙහෙම සාධාරණ විදිහට ශ්‍රිතයක් සැලකුවොත්
මං ගන්නවා මෙතන A. Aට අදාළ y අගේ මං සිම්පල් L කියලා ලකුණු කරගන්නවා. හරිනේ. දැන් මං කිව්වා මට මේකට ලං වෙන්න පුළුවන් Aට අඩු අගයන් ගෙනුයි වැඩි අගයන් ගෙනුයි. දෙපැත්තෙන්ම ඔන්න එන්න පුළුවන්. දැන් මම මෙතනදී එක පැත්තක් අරන් කතා කරන්නම් පැහැදිලි කරන්න. මම මේ හරිය x කියන එක ගත්තොත් මම මේ හරිය මාක් කරන්නේ fx වගේ. ඒ කියන්නේ අපි මේක ගත්තොත් y සමාන fx. එතකොට දැන් පේනවද මං මෙයා ටික ටික මෙහාට ගේන්න මොකද වෙන්නේ? දැන් මම මේක මාක් කරොත් එහෙම මේ මම x මේ හරියට වගේ ගේනවා. මොකද වෙන්නේ? දැන් මීට උඩින් එන්නේ fx වල අගය. තව ටිකක් මෙහාට එනවා මොකද වෙන්නේ? මේ දැන් පේනවද මෙයා x කියන එක මම මෙයාට කිට්ටු කරන්න fx කියන එක කිට්ටු කරන්නේ කොහටද? Lට. අන්න එහෙනම් අපිට කියන්න පුළුවන් කොහොමද? x කියන එක Aට ළඟා වෙන විට fx ළඟා වෙන්නේ Lට. ඒ කියන්නේ මම මේ පැත්තෙන් ළඟා වුණත් මේකේ Lට ළඟා වෙන්නේ. ඒකයි මම එක පැත්තක් විතරක් කරා පැහැදිලි කරේ. මේකේ අදහස මොන පැත්තෙන් ලං වුණත් කියලා. ඒ කියන්නේ Aට අඩු අගයන්ගෙන් ලං වුණත් Aට වැඩි අගයන්ගෙන් ලං වුණත් fx කියන එක ලං කරන්නේ කොහටද? Lට. ද වැඩි අගයන්ගෙන් ගියොත් මොකක්ද වෙන්නේ? fx කියන එක මේ හරිය. මේ වැඩි අගයන් මෙහි ඉඳන් x එන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා මෙහෙම තමයි කිට්ටු කරන්නේ. මේ මේකට උඩින් ඇවිල්ලා මේ කිට්ටු වෙනවා. මේක යටින් ඇවිල්ලා කිට්ටු වෙනවා. එහෙනම් මේකේ අදහස මොකද්ද? x Aට මොන පැත්තේ? වම් පැසින්. ඒ කියන්නේ Aට අඩු අගයන්ගෙන් ආවත් Aට වැඩි අගයන්ගෙන් ආවත් fx ලං වෙන්නේ Lට. එතකොට අපි මේක ලියනවා x Aට ළඟා වන විට fx ගේ සීමාව L කියලා. එහෙනම් මේකේ තේරුම මොකද්ද? A කරා ළඟා වෙද්දි මෙයා සීමා වෙන අගය මොකද්ද කියනවා. ඒකයි මේ සමානතාවය දාන්නේ. දැන් මෙතන අපි ලියමු මොකද්ද ළඟා වෙනවා කියලානේ. එහෙනම් මෙතන ලිමිට් කියලා දාලා තියෙනවා. ලිමිට් කියන්නේ මොකද්ද? සීමාව. නැත්තම් සීමා කියලා උඩින් ලියන්න පුළුවන් සිංහලෙන්. එහෙනම් මොකද වෙන්නේ? L. එහෙනම් මෙතන එන්නේ සීමා වෙන අගය මොකද්ද කියන එක තමයි. හරිනේ. එතකොට මේක ඒ කරා මොන පැත්තෙන් ළඟා වුණත් fx ළඟා වන අගය තමයි මෙතන අපි ලියන්නේ. එතකොට මේ L කියන්නේ මොකද්ද? පරිමිත අගයක්. පරිමිත අගයක් කියන්නේ මොකද්ද? අතාත්වික සංඛ්‍යාවක්. අපිට අගයක් දෙන්න පුළුවන් එක. එතකොට මම ඊළඟට පැහැදිලි කළා අපිට Aට අඩු අගයන්ගෙන් ඉන්නත් පුළුවන්, වැඩි අගයන්ගෙන් ඉන්නත් පුළුවන් කියලා. දැන් මම A කියන එක ගත්තොත් මම මෙයාට මේ පැත්තෙන් ළඟා වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ x මෙහෙම මෙතන මෙහෙම මේ පැත්තෙන් ලං වෙනවා. දැන් බාන්න මෙයාට අපි L කියලා ගමු, මෙයාට fx කියලා ගමු. එහෙනම් මොකද වෙන්නේ? මෙයා වම් පසින් මෙයාට කිට්ටු කරන්න මෙයා ලං වෙන්නේ කොහෙද? Lට. එහෙනම් අපි ලියනවා Aට අඩු අගයන්ගෙන්. Aට අඩු අගයන් කියන්නේ අපි ඍණ ලකුණක් දානවා. විට අපිට කියන්න පුළුවන් fx කියන එක ළඟා වෙනවා Lට කියලා. එතකොට ඔක අපි සීමාවලින් ලියන්න පුළුවන් කොහොමද? x Aට අඩු අගයන්ගෙන් ළඟා වෙනකොට fx සීමාව L කියලා. එතකොට මේ පැත්තෙන් ඇවිල්ලා සීමා වෙන අගය අපි හඳුන්වනවා වම සීමාව කියලා. මේ පැත්ත. එතකොට මේ පැත්තෙන් ගත්තොත් මොකද වෙන්නේ? x මේ පැත්තෙන් Aට කිට්ටු කරනවා. එහෙනම් මොකද වෙන්නේ? එතකොට අපි ලියන්නේ x Aට වැඩි අගයන්ගෙන්. නැත්තම් දකුණු පැත්තෙන් ළඟා වෙනකොට මෙතන ධන ලකුණු තුන. ඒ කියන්නේ වැඩි අගයන්ගෙන්. fx ළඟා වෙනවා L. එහෙනම් අපිට සීමාවලින් ලියන්න පුළුවන් කොහොමද? x ලිමිට් වෙද්දී Aට වැඩි අගයන්ගෙන් නෑ L. හරිනේ. එතකොට මේක වමත් සීමාව, මේක දකුණ සීමාව. දැන් මං කිව්වා මේක කොයි පැත්තෙන් ළඟා වුණත් මොන අගයටද එන්නේ කියලා පරීක්ෂා කරන එක තමයි ඒෙහිදී සීමාව කියලා. එතකොට දැන් අපි මේක මොන පැත්තෙන් Aට ලං කරත් මොකද වෙන්නේ? Lට ළඟා වෙන්නේ. හරිනේ.
දැන් මේකේ තේරුම මොකද්ද? x aට අපි ලියනවා limited fx සමානයි l කියලා. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි අපිට මේ fx ගේ අගය fx කියන එක lට අබිමත ලෙස ළඟා කරන්න පුළුවන්. අබිමත ලෙස කියන්නේ අපිට ඕන තරම් කිට්ටු කරන්න පුළුවන්. කොහොමද? මේ x කියන එක aට ප්‍රමාණවත් තරම් ළඟා කිරීම මගින්. එතකොට අබිමත ලෙස ළඟා කිරීමට මොකක්ද කියන්නේ? අබිමත arbitrary clause කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එතකොට ප්‍රමාණවත් තරම් ළඟා කරනවට sufficiently close කියලා කියනවා. එතකොට එහෙනම් අපි මේක මොකද්ද? අපිට ඕන තරමට කිට්ටු කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? මෙයා අපි ඊට ප්‍රමාණවත් තරමට ඒට ලං කරලා තියෙන්න ඕනේ. එහෙනම් මේක මත ගොඩනැගිච්ච සීමා හා සම්බන්ධ විශේෂ අර්ථ දැක්වීමක් ගණිතයේ තියෙනවා. ඒ කියන්නේ ගණිතයේ සම්බන්ධ ඉහළට ඉගෙන ගත්ත කෙනෙක් දන්නවා එප්සිලන් ඩෙල්ටා අර්ථ දැක්වීම. නැත්නම් එප්සිලන් ඩෙල්ටා ඩෙෆිනිෂන් කියලා එකක් තියෙනවා. මෙතනදී මම ඒක ගැන විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒකට පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? අබිමත ලෙස ළඟා කරගන්න පුළුවන් ප්‍රමාණවත් තරම් කිට්ටු කිරීම මගින්. එතකොට හොඳට මතක තියාගන්න මං කිව්වා ශ්‍රිතයක දැන් වම් පැත්තෙන් ඉන්නත් පුළුවන් දකුණු පැත්තෙන් ඉන්නත් පුළුවන් කියලා. එහෙනම් මේ ශ්‍රිතයේ දකුණු පැත්තෙන් ආවත් අපි හිතමු වම් පැත්තෙන් එනකොට මේකේ යගේ fx සමාන l1. දකුණු පැත්තෙන් එද්දී අපි මේක ගමු l2. හරිනේ. දැන් මම අරන් තින l1 l2 කියලා අගයන් දෙකක්. හොඳට මතක තියාගන්න කිසියම් ශ්‍රිතයක සීමා. ඒ කියන්නේ fx. ඒ කියන්නේ මේ x ලිමිට් එකදී ඒට fx කියන එක තියෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. මේ දෙක එකම තැනකට එන්න ඕනේ. ඒ කියන්නේ වම් පැත්තෙන් ආවත් දකුණු පැත්තෙන් ආවත් මොකද වෙන්න ඕනේ? එකම අගයකට එන්න ඕනේ. බැරි වෙලා හරි අගයන් දෙකකට එනවා නම් මොකද වෙන්නේ? අන්න මේ සීමාව පවතින්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ශ්‍රිතයක සීමාවක් පැවතීමට නම් වමත් හා දකුණත් සීමාවන් සමාන වෙන්න ඕනේ. එහෙමනම් අපට කියන්න පුළුවන් කොහොමද? x limit වෙද්දී ඒට fx සමානයි l1 නේ. එහෙනම් වමත් සීමාවේ දකුණත් සීමාවේ අගයක් එල්ම වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට සැලකුවොත් එහෙම මෙහෙම ශ්‍රිතයක් fx සමානයි x ඍණ 1. මම x ඍණ 1 දෙනවා x බිඳුව හෝ ඊට අඩු අගයන් වලදී. තව එකක් ගන්නවා මම 2x ධන 1යි x බිඳුවට වැඩි අගයන් වලදී. දැන් මම මුලින්ම හොයන්න යන්නේ වමත් සීමාව. වමත් සීමාව හොයන්න යනවා බිඳුවේදී. fx මං කිව්වා වමත් සීමාවට ගන්නෙ මොකද්ද? බිඳුවට අඩු අගයන්ගෙන් එද්දී. මෙතන බලන්න දැන් අපිට පේනවා x බිඳුව හෝ ඊට අඩු අගයන්. එහෙනම් අඩු පැත්තත් අදාළ වෙන්නේ මොකද්ද? x ඍණ 1. එහෙනම් අපිට සීමාව ගද්දි ගන්න වෙන්නේ x ඍණ 1යි. මෙතන මේ අදහස බිඳුවට අඩු අගයන්ගෙන් නැත්තම් ඍණ පැත්තෙන් ඉඳලා ළඟා වෙනවා කියන එක. නැතුව මෙතන මේක ඍණ ලකුණක් එහෙම ආදේශ කරනවා කියන අදහසක් නෑ මෙතන. මෙතනින් මේ අදහස් කරන්නේ අඩු අගයන්ගෙන් ළඟා වෙනවා කියන එක. මේ ඍණ ලකුණ දාන එක. එහෙනම් මෙතන දැන් ආදේශ කරද්දී බිඳුව ආදේශ කරනවා. එහෙනම් ඍණ 1යි උත්තරේ. ඊළඟට අපි බැලුවොත් එහෙම ධන පැත්තෙන් ළඟා වෙද්දී සීමා මොකක්ද? එහෙනම් ධන පැත්තෙන් ගන්නකොට මොකක්ද දෙන්න ඕනේ? 2x ධන 1. මම මේක මකන්න. x ලිමිට් එකදී බිඳුවට
වැඩි අගයෙන්. කියන්නේ ධන පැත්තෙන් එනකොට මොකද වෙන්නේ? අන්න එතකොට දාන්න වෙන්නේ මොකද්ද? 2x ධන 1. අපිට ශ්‍රිතයේ අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? බිඳුවට වැඩි වුණු ගමන් එයා හැසිරෙන්නේ 2x ධන 1 විදිහට. එහෙනම් මේක ආදේශ කරාම මෙතන බිඳුව 1යි. අන්න බලන්න වමත් සීමාව ඍණ 1යි දකුණත් සීමාව 1යි. එහෙනම් මොකද වෙන්නේ? වමත් සීමාවටයි දකුණත් සීමාවටයි වෙනස් අගයන් දෙකක් ඇවිත් තියෙන්නේ. එහෙනම් අපිට මොකද කියන්න පුළුවන්? x බිඳුවට යද්දී fx ට සීමාවක් පවතින්නේ නැහැ. ඇයි මං කිව්වා වමත් හා දකුණත් සීමාවන් සමාන වෙන්න ඕන. අනික විශේෂයෙන්ම ශ්‍රිතයක සීමාවට තියෙන්නේ එක අගයක් විතරයි. අගයන් දෙකක් හරි කිහිපයක් හරි තියෙන්න බෑ. එහෙනම් අපිට පොදුවේ කියන්න පුළුවන් මොකද්ද? fx නොපවති. එහෙනම් මේක පවතින්නේ නැහැ. එහෙනම් අපි දන්නවා ශ්‍රිතයක වමත් හා දකුණත් සීමා වලට වෙනස් අගයන් දෙකක් ආවොත් මොකද වෙන්නේ? අන්න ඒ වෙලාවේදී ශ්‍රිතයට සීමාව පවතින්නේ නැහැ. එතකොට තව විශේෂ අවස්ථාවක් කියන්න යන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. x බිඳුවට ලිමිට් වෙද්දී 1යට x වර්ගයේ සීමාව. දැන් බලන්න මම 1යට x වර්ගයේ ප්‍රස්ථාරය අරන් මේක පැහැදිලි කරන්නම්. 1යට x වර්ගයේ ප්‍රස්ථාරය ඇන්දොත් මේ වගේ හැඩයක් එන්නේ. හරිනේ. එතකොට මම දැන් බිඳුවට වම් පසින් ළඟා වෙනකොට මොකද වෙන්නේ? x මම fx කියලා දාන්නම් මෙතන. fx සමාන 1යට x වර්ග. අන්න මෙයා මං ලියනවා අනන්තය. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේක සිරස් ස්පර්ශෝන්මුඛයක්. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? අනන්තය කරා ළඟා වෙනවා. අන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මං කිව්වා ශ්‍රිතයක සීමාවට තියෙන්න පුළුවන් පරිමිත අගයක්. හැබැයි අනන්තය කියන්නේ කිසියම් සංඛ්‍යාවක්ද? නැහැ. තාත්වික සංඛ්‍යා කුලකට එහෙම අයිති නැහැ අනන්තය කියන එක. අනන්තය කියන්නේ සංකේතයක් විතරයි. හොඳට මතක තියාගන්න. මෙතනදී හොඳට මතක තියාගන්න මේ අනන්තය පාවිච්චි කරන්නේ සංකේතයක් විදිහට විතරයි. මේක සංඛ්‍යාවක් විදිහට නෙමෙයි. මෙතන තේරුම මොකද්ද? ඇත්තටම මෙයාට සීමාවක් නැහැ මෙතන. ඇයි අනන්ත කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි. සීමාවක් තියෙන්න නම් පරිමිත අගයක් තියෙන්න ඕනේ. හැබැයි නමුත් සමහරලාට අපි පාවිච්චි කරනවා මේක සංකේතයක් විදිහට. මේකේ තේරුම මෙයාට සීමාවක් තියෙනවා කියන එක නෙමෙයි. එහෙනම් මේකේ තේරුම මොකද්ද? මේක මොකද වෙන්නේ? බිඳුවට කිට්ටු කරන්න මොකද වෙන්නේ? මෙයා ගොඩක් විශාල වෙනවා කියන එක. ඒ කියන්නේ කිට්ටු කරන්න කාණ්ඩ අභිමත ලෙස විශාල වෙනවා. හැබැයි මොකද වෙන්නේ? යම් අගයක් කරා එළඹෙන්නේ නැහැ. ඒකයි මේ අංකණයක් විතරයි මෙතන. නැත්නම් කෙනෙක්ට කෙලින්ම ලියන්න පුළුවන් සීමාවක් නොපවතී කියලා. හරිම වචනේ සීමාවක් නොපවතී කියන එක. මොකද අනන්ත කියන සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ධන පැත්ත, ඒ කියන්නේ බිඳුවට වැඩි පැත්තෙන් එනකොට මොකද වෙන්නේ? ඒත් අනන්තයයි. පොදුවේ මම ලියනවා x බිඳුවට යද්දී fx සීමාව අනන්තයයි. හැබැයි මොකද වෙන්නේ? මේකට මේකේ අදහස සීමාව පවතිනවා කියන එක නෙමෙයි. මේක ඇත්තම තේරුම මොකද්ද? සීමාවක් නොපවති. අනන්තය කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි. මේක පාවිච්චි කරන්නේ සංකේතයක් වශයෙන්ම විතරයි. මේක තේරුම මොකද වෙන්නේ? ඊටා විශාල වෙනවා කියන එක. හැබැයි මේක අගයක් විදිහට නෙමෙයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ තේරුම සීමාවක් පවතින්නේ නැහැ. අපි මේක සංකේතයක් විදිහට විතරයි ගත්තේ. දැන් තව එකක් ගත්තොත් මම fx සමානයි 1යට x. එතකොට මේකේ ප්‍රස්ථාරය සැලකුවොත් තියෙන්නේ කොහොමද? මේ විදිහට. එහෙනම් මේ පැත්තෙන් බිඳුවට අඩු වගයෙන් එද්දි මෙයා කොහාටද යන්නේ? ඍණ අනන්තය කරා ළඟා වෙනවා කිව්වේ හැයි. එතනත් තේරුම මොකද්ද? අගයක් පවතිනවා කියන එක නෙමෙයි.
මේ පැත්තේ ඉඳන් ලඟ වෙද්දි කොහෙද? ධන අනන්තේ. එතනත් තේරුම සීමාවක් පවතින්නේ නැහැ කියන එක. හැබැයි කෙනෙක්ට සංකේතයක් වශයෙන් හෝ මෙහෙම ලියන්න බෑ. x ලිමිට් එද්දි බිඳුවට 1යට x සමානයි අනන්තයයි කියලා. හරි ඍණ අනන්තයයි හරි. එහෙම වැරදි. ඇයි හේතුව මෙතන මේ වම් පැත්තෙන් යද්දි අපිට සංකේතයක් විදිහට ගන්න පුළුවන් ඍණ අනන්තය. මේ පැත්තෙන් ධන අනන්තය. මෙතනදී මොකද වෙන්නේ? මෙහෙම කියලා එහෙම ලියන්න බෑ. ඔක වැරදි. මං කිව්ව අනන්තය ලියන සංකේතයක් වශයෙන් විතරයි කියලා. නමුත් මෙතනදී මෙහෙමවත් ලියන්න බෑ හේතුව මේක වෙනස් පැති දෙකකට යන්නේ. මේක මේ පැත්තෙන් ඍණාගයන්ගෙන් මේ පැත්තට යන්නේ. ඍණානන්ත එක. මේක ධනාගයන්ගෙන් ධනානන්ත කරා යන්නේ කියලා. මෙතන කෙසේ වෙතත් මොකද වෙන්නේ? කොහොමත් සීමාවක් පවතින්නේ නැහැ. අපිට මේ එක එකටත් ලිවෙහි සීමාව පවතින්නේ නැහැ කියලා. මොකද අනන්තයේ සංඛ්‍යාවක් නෙමෙයි හින්දා. නමුත් අපිට සාධාරණව මෙහෙම ලියන්න බෑ. මේක සමානයි අනන්තය කියලා. ඊළඟට වැදගත් දෙයක් තමයි එතකොට කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද? යම්කිසි තැනක සිරස් ස්පර්ශෝන්මුඛ තියෙනවා නම් මොකද වෙන්නේ? ආයේ තැන්වලදී සීමාවක් තියෙන්නේ නැහැ. ඇයි හේතුව? ඒක අපි කිට්ටු කරන්න ඉතා විශාල වෙනවා. අපි අර සංකේතයක් විදිහට විතරයි අනන්තය ගන්නෙ. එතකොට මෙතනදී වැදගත් දෙයක් කියන්න තියෙනවා. සමහර අය විශේෂයෙන් පාවිච්චි කරනවා මේ 1යට බිඳුව සමානයි අනන්තයයි කියලා. ඕක ඇත්තටම වැරදි දෙයක්. 1යට බිඳුව සමානයි අනන්තය නෙමෙයි. හොඳට මතක තියාගන්න. අපි සීමා පාඩමේදී සංකේතයක් වශයෙන් අනන්තය පාවිච්චි කරාට අපිට 1යට බිඳුව සමානයි අනන්තය කියන්න බෑ. දැන් ගොඩක් අය ඕකේ අදහස දෙන්නේ මොකද්ද? ඕක ඊටා විශාල සංඛ්‍යාවක් කියන අර්ථයෙන් දෙන්නේ. නෑ. මේක ඇත්තටම තේරුම අර්ථ නොදැක්වේ කියන එක. අර්ථ නොදැක්වේ. තව තැනක් තියෙනවා විශේෂයෙන් මොකද්ද? tan අංශක අණුව නැත්තම් රේඩියන් වල ෆයි බෙදීම 2. ඕකටත් ලියනවා කට්ටිය අනන්තයයි කියලා. වැරදි. මේකත් අර්ථ නොදැක්වේ. හොඳට මතක තියාගන්න අනන්තය කියලා ලියනවා වැරදි. හරිනේ. මම මේ සම්බන්ධයෙන් ඉදිරියට විශේෂයෙන් පැහැදිලි කරනවා. ඔය අර්ථ නොදැක්කෙන අවස්ථා හා අනිර්ණ, ඒ කියන්නේ ඉන්ඩිටර්මිනේට් ෆෝම් ගැන විශේෂයෙන් ඒවා කොහොමද ඇත්තටම වෙන්නේ? ඒක ගැන විශේෂයෙන් දෙයක් පැහැදිලි කිරීමක් කරනවා. එතකොට මම දැන් කතා කරන්න යන්නේ විශේෂයෙන්ම දැන් මං කිව්වා ශ්‍රිතයක් ඒ කරා එනකොට ඒට සමාන වීම අවශ්‍ය නැහැ කියලා. එහෙනම් මට කියන්න x සමානයි a වල අගයක් පැවතීම. නැත්තම් x සමානයි a වලදී මේකට අර්ථයක් තිබීම අවශ්‍යද? නැහැ. ශ්‍රිතයක x සමානයි a වලදී අගයක් පැවතීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න බලන්න f x සමානයි x වර්ග ඍණ 1 බෙදීම x ඍණ 1. එතකොට මෙතන පේනවා කෙනෙක්ට දැන් මේ වර්ග දෙකක අතරේ සාධක කැඩුවා. x ඍණ 1 x ධන 1. සමහරලාට x ඍණ 1 x ඍණ 1 කපලා දානවා. හැබැයි අමතක වෙන දෙයක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේක බෙදන්න පුළුවන්. ඒ කියන්නේ x ඍණ 1ට x ඍණ 1 අයින් කරන්න පුළුවන්. x අසමානයි 1 වෙනකොට විතරයි. ඇයි හේතුව? සමාන වුණොත් මොකද වෙන්නේ? බිඳුව බෙදීම බිඳුවක් එන්නේ. අපි බිඳුව බෙදීම බිඳුව ගන්න බෑ. හරිනේ. අපි අනිර්ණාකාරයෙන් එකක් කියලා දන්නවා බිඳුව බෙදීම බිඳුව. ඉදිරියේදී අපි කතා කරනවා. එතකොට බිඳුව වෙද්දි මේක අපි අර්ථ දක්ව ගන්න බෑ අපිට. එහෙනම් x අසමානයි 1 පිට අපිට ලියුවේ කොහොමද? x ධන 1යි කියලා. හරිනේ. එහෙනම් මොකද වෙන්නේ? අපි x සමාන 1 කියන එක මේකේ ගත්තේ නැහැ. එහෙනම් දැන් මේකේ ප්‍රස්ථාරය ඇඳොත් කොහොමද තියෙන්නේ? දැන් x ධන 1 ප්‍රස්ථාරය තමයි තියෙන්නේ. හැබැයි මේක අමතක කරන්න එපා. x අසමානයි 1 කියන එක. එහෙනම් ඉස්සෙල්ලාම ඇඳගමු x ධන 1 ප්‍රස්ථාරය. x ධන 1 ප්‍රස්ථාරය එන්නේ කොහොමද? මේ වගේ හැඩයන්නේ. හැබැයි මං කිව්ව මොකද්ද? x සමානයි 1 කියන එක පවතින්නේ නැහැ. ඒ කියන්නේ ගන්න බෑ.
එහෙනම් මෙතනදී මොකද කරන්නේ? මම මේ හරි 1 කියන එක ගන්නම්. මෙතන 1 දැම්මොත් මේකෙන 2යි එන්න ඕනේ. හැබැයි මෙතන මොකද වෙන්නේ? මේක එන්නේ නැහැ. මෙතනින් රවුන්ඩ් කරනවා. හරියට මෙතනින් මේ ප්‍රස්ථාරේ සිදුරු කරනවා වගේ. මේක අයින් කරලා. එහෙනම් මෙතනදී අගයක් ඕකට නැහැ. නමුත් මොකද වෙන්නේ? මං සීමා ගත්තොත් මොකද වෙන්නේ? සීමා ගත්තොත් මං x එකට අඩු අගයන් ගෙන් නැත්තම් වම් පැත්තෙන් සීමාව ගත්තොත් මොකද වෙන්නේ? මෙයා කිට්ටු වෙන්නේ කොහාටද? 2ට. දකුණු පැත්තෙන් ගත්තොත් ඒත් මොකද වෙන්නේ? 2ට කිට්ටු වෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොහොමද? x ලිමිට් එද්දි 1ට fx සමානයි 2යි. අන්න මෙතනදී පැහැදිලි වෙනවා මොකද්ද? ශ්‍රිතයකට යම් අගයකදී සීමාවක් පැවතීම සඳහා ඒ අගයේදී ශ්‍රිතයට අගයක් පැවතීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතනදී අර්ථ දැක්වීම අවශ්‍ය වෙන්නෙම නැහැ. එතන තිබ්බේ නැහැ කියලා සීමාවක් පවතින්න නැති වෙන්නේ නැහැ. සීමාවක් තියෙන්න පුළුවන්. ඒ හින්දා විශේෂයෙන් මෙතන පැහැදිලි වෙනවා මොකද්ද? එහෙනම් මොකද විශේෂයෙන්ම අපි දන්නවා x සමාන a කියන එක අපි අයින් කරලා ගන්න ළඟාවීමෙන්. ඒ හින්දා මොකද වෙන්නේ? කොහොමත් අපිට ඕන වෙන්නේ x සමානයි a කියන එක. ඒ හින්දා අපට වැදගත් වෙන්නේ මොකද්ද? මේක ආසන්නයේ මේක අර්ථ දැක්වීම පමණයි. මෙතනදී අර්ථ දැක්වීම වැදගත් වෙන්නේ නැහැ.